අයිබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට අද අගෝස්තු මාසේ 6 වෙනිදා ඊයේ දවසේ 16 වෙනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වෙනි පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහා ඉතින් අද දවසේදී මේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවන බව තමයි ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. අද උදෑසන 7ට තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. උදෑසන 8ටයි ඡන්ද පෙට්ටිවල ඒ ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිද්ධ කරන්නට නියමිත වෙලා තියෙන. ඉතින් අද දවසේදී මැතිවරණයේ ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රිය වන විට එළි දක්වන්නට නැත්නම් මධ්‍යම රාත්‍රිය වන විට සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්නට හැකියාවක් තිබෙන බව තමයි අපට දැනගන්නට ලැබුණේ. ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කියපු තොරතුරු වලට අනුව ඒ කෙසේ වෙතත් මනාප ඇතුළු මේ සිළු දේවල් එක්ක මහමැතිවරණයේ ජයග්‍රහණය හරියටම කාටද කියලා අපිට පුළුවන් හෙට දවසේ අලුයම් කාලයේදී දැනගන්නේ. තමයි මහමැතිවරණය පිළිබඳ තොරතුරු රටේ තොටේ සිද්ධ වෙච්ච උණුසුම් තොරතුරු පිළිබඳව ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කළා. අපි සූදානම් මේ ITN Award 2020 ගණන සැනින් එසැනින් ITN නිල මැතිවරණ මධ්‍යස්ථානයේ ඉඳන් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු වලට අවධානය යොමු කරන්න. සුපුරුදු විදිහටම අපි අද දවසෙත් ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරන්න සූදානම්. අපි සතු තියෙනවා දිනමින ලංකාදීපේ වගේම දිවයින පුවත්පත්, Daily Mirror, Daily News මේ සියලු ජාතික පුවත්පත් වල තොරතුරු ඉතාමත් ඉක්මනින් ඔබට කියන්නට අපි සූදානම් බව මේ උදෑසන මතක් කරන්න අපි කැමති. අපි මුලින්ම තෝරගමු අද දවසේ දිනමින පුවත්පත්. දිනමින මොනවද කියන්නේ කියලා බලමු. අද දවසේ අගෝස්තු මාසේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ දිනමින ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ තොරතුරු. ජනාධිපතිතුමන් කියන කාරණාව දක්ෂ කැබිනට් මණ්ඩලයක් පත් කර රට ඉදිරියටම ගෙන යනවා කියලා ජනාධිපතිතුමන් සඳහන් කරනවා. මේ අසේල කුරුළු වංශ ලියන පුවත ජනාධිපතිතුමන්ගේ ඡායාරූපයක්ද සහිතව මේ විදිහට වාර්තා කරන පුවත. දක්ෂ කැබිනට් මණ්ඩලයක් පත් කර රට ඉදිරියට ගෙන යනවා. අල්ල සහ දූෂණය නැති රටක සංවර්ධන ඉලක්ක පහසු බවත් පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් අදක්ෂ පිරිස කැබිනට් මණ්ඩලයට පත් කර රට ඉදිරියට ගෙන යාමට කිසිම සූදානමක් නැහැ. ඒ නිසාම තමයි දක්ෂ පිරිසක් පත් කළ එවන් කියලා එතුමන් සඳහන් කළේ. දක්ෂ පිරිසක් කැබිනට් මණ්ඩලයට පත් කර රට ඉදිරියට ගෙන යාමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා කියලා වැඩිදුරටත් අද දවසේ දිනමින පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ උපසිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ මේ පුවත මැතිවරණයේ සාමකාමී 71ක් ඡන්දය ප්‍රකාශ කරලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් මහින්ද දේශප්‍රිය මහත්තයා කිව්වා කියලා ස්වර්ණා විජයකොන් සමගින් ගයන් කුමාර වීරසිංහ දිනමිනට අද දවසේ මේ ලියන ප්‍රවෘත්තිය ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 70%ක් ඊයේ පැවති මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. 2019 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 1,63,885ක් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ 1,10,15,00,000ක් පමණ පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. තැපැල් ඡන්ද 7,00,000ක්ද මෙවර භාවිත කර ඇති බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා කියලා වැඩිදුරටත් අද දවසේ දිනමින පුවත්පත තොරතුරු කියනවා. ඒ අතරදී මේ බලන්න ඊයේ දවසේ ඡන්දය ප්‍රකාශ කරපු හැටි ජනාධිපතිතුමන් ඊයේ දවසේදී අපි දුටුවා නුගේගොඩ පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී ඡන්දය භාවිත කළා. ඒ වගේම අගමැතිතුමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට මැදමුලන ඩී රාජපක්ෂ මහාවිද්‍යාලයට පැමිණි අයුරු කියලා දිනමින ඡායාරූපයත් එක්කම වාර්තා කරනවා. අගමැතිතුමන් ඒ දවසේදී ඡන්දය භාවිත කළේ මැදමුලන ඩී රාජපක්ෂ මහාවිද්‍යාලයේදී. ඒ වගේම රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේදී තමයි ඊයේ දවසේදී ඡන්දය භාවිත කරන්න පැමිණිලා හිටියේ. ඒ අතරේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තිස්ස මහාරාම වීරවිල සුරනිමල ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා කියලා අද දිනමින කියනවා. අනුර කුමාර දිසානායක මහත්තයා ජාතික ජන බලවේගයේ නායකතුමන් ඡන්දය පාවිච්චි කළේ මරදාන මාලිකාවත්ත අබේසිංහාරාමේදී. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහත්තයා ත්‍රිකුණාමලේ ශාන්තමේරි විද්‍යාලයේදී
ඡන්දේ ප්‍රකාශ කළා කියලා අද දවසේ දිනමින ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. දැන් මේ ඡන්දයට අදාළ ප්‍රවෘත්ති අතරේදී ඊයේ දවසේ ප්‍රධාන පුවතක් බවට පත් වුණු තවත් ප්‍රවෘත්තියක් මේ අනුරාධපුරයේම බිහිතියට පත් කරමින් ඊයේ දවසේදී අපි දුටුවා බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා කරන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඡායාරූප සංසරණය වෙනවා අපි දුටුවා SF ලොක්කා එහෙමත් නැත්නම් ඉරෝන් රණසිංහ ඊයේ දවසේදී වෙඩි තබා ඝාතනය කළ බව තමයි අපට දැනගන්නට ලැබුණේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වෙඩි තබලා සුළු මොහොතකින් මේ SF ලොක්ක නැත්නම් ඉරෝන් රණසිංහ මෝටර රථයෙන් එළියට ගන්න ආකාරය වගේම තවත් දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. අතිශය සංවේදී දර්ශන අපි ITN ප්‍රවෘත්ති හරහාත් ඔබට මේ පිළිබඳව සඳහන් කළා. SF ලොක්කා වෙඩිකා නසී කියලා අද දිනමින වාර්තා කරන ප්‍රවෘත්තිය ගයන් කුමාර වීරසිංහ, අමිල ප්‍රභාත් වනසිංහ, BM විජේසූරිය සමගින් අනුරාධපුර විශේෂඥ මධ්‍යම විශේෂ සහ සමූහ වාර්තාකරු ලියන්නේ මේ ප්‍රවෘත්තිය. අනුරාධපුරයේ පාතාල බිහිතියක් ඇති කරමින් මිනිස් ඝාතන කොල්ල කෑම් කප්පම් ගැනීම ආදී අපරාධවල නිරත වෙමින් මත්කුඩු ජාවාරම මෙහෙවන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ඉරෝන් රණසිංහ නොහොත් SF ලොක්කා අනුරාධපුර 10 ආගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ඊයේ පෙරවරු 11:45ට පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්විය කියලා අද දිනමින මේ ඡායාරූපයක් එක්ක වාර්තා කරන SF ලොක්කා අර වසන්ත සොයිසා කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවටයි පත් වෙලා හිටියේ කාලයක් බන්ධනාගාරගත වෙලා හිටියා. ඉන් අනතුරුව නිදහස ලැබලා ඉන්න අතරේදී තමයි මේ විදිහට වෙඩි ප්‍රහාරයකට ලක් වෙන්න සිද්ධ වුණේ ඊයේ දවසේදී. ඒ අතරේ මැතිවරණය පිළිබඳව තවත් තොරතුරු අද දිනමින වාර්තා කරනවා. මේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව සමස්ත ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියේ කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් කියපු කතාව උපුටා දක්වමින් අද දිනමින ලියනවා. ස්වර්ණා විජේකෝන් මේ ප්‍රවෘත්තිය ලියන්නේ. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියේ වන විට ලබා දීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පෙරවරු 8ට ආරම්භ වන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2367කදී එම කටයුතු සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා කියලා. ඒ අතරදී අද දවසේ පැවැත්වෙන මේ මැතිවරණ රාජකාරී සඳහා ඊයේ දවසේදීත් සහභාගී වුණා රාජ්‍ය සේවකයන් 2,33,467 දෙනෙකු සහභාගී වුණා කියලා මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මැතිවරණ රාජකාරී වෙනුවෙන් රාජ්‍ය සේවකයන් 2,33,467ක් පමණ යොදවා ඇත කියලා වැඩිදුරටත් දිනමින ওই විදිහට කියනවා. ඒ අතරේ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි පසුගිය වර්ෂවලට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් කියලා තමයි ඊයේ දවසේදීත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඒ වගේම අදාළ ආරක්ෂක අංශ සඳහන් කළේ. මැතිවරණ පැමිණිලි 8,025යි ප්‍රචණ්ඩ ක්‍රියා නැහැයි කියලා මේ ලියන්නේ දිනමිනට. ස්වර්ණා විජේකෝන් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පැවති ඊයේ දිනේ පෙරවරු 11ට පමණ වන විට සමස්ත මැතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව 8,025ක් පමණ ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ඊයේ පෙරවරු 6 සිට පෙරවරු 11 දක්වා කාලය තුල පමණක් මැතිවරණ පැමිණිලි 421ක් වාර්තා වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා කියලා අද දිනමින ওই විදිහට කියනවා. ඒ අතර මේ සමාජ මාධ්‍ය හරහා අපි දැනගත්ත තවත් ප්‍රවෘත්තියක් තමයි මේ ලෙබනනේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල කියලා ලෙබනනේ බේරෝට් අගනුවර ඇමෝනියම් නයිට්‍රේට් පිපිරීමකින් බොහෝ පිරිසකට ජීවිත හිමි වුණා. 100කට වැඩි පිරිසක් තවමත් ලෙබනනේ මේ නිශ්චිත තොරතුරු ඒ දත්ත සඳහන් කරන්නේ නැහැ. තවමත් 100 දෙනෙක් පමණ අතුරුදන් වෙලා ඉන්න බව තමයි ඔවුන් වාර්තා කරන්නේ. අතරේ තුවාල ලැබූ පිරිස 4000කට ආසන්නයි. ලෙබනනේ බේරෝට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුත් තුවාල ලබා ඇති බව මේ වන විට තොරතුරු ලැබී ඇතැයි ලෙබනනේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා කියලා. තානාපති කාර්යාලයටත් සුළු වශයෙන් හානි සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි ඊයේ දවසේදී වාර්තා වුණේ. ඒ අතරේ මේ හැමෝටම ආදර්ශයක් දීලා ඊයේ දවසේදී මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ඡන්දය පාවිච්චි කළා. අවුරුදු 9කට පස්සේ තමයි එතුමන් ඊයේ දවසේ ඡන්දය පාවිච්චි කළා තිබේ. ඒ බව අද දිනමින මේ විදිහට ලියනවා. මමත් ඡන්දේ දැම්මා කියලා ඡන්දදායකයෙකු ලෙස තමන් ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණියේ 2011 වසරෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා කියලා අද ওই විදිහට දිනමින ලියනවා. ඒ අතරේ පක්ෂය පිහිටුවා ඉතා කෙටි කලකින් පාලන බලය ලබාගත් පක්ෂයේ පොහොට්ටුවයි කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා කියන කතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ ඉතිහාසයේ පළමු වරට දේශපාලන පක්ෂයක් පිහිටුවා කෙටි කලකින් පාලන බලය ලබාගත් අවස්ථාව බවට
මෙවර මැතිවරණයේ ඉතිහාසගත වන බව ඡන්දේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා කියලා අද දිනමින ওই විදිහට වාර්තා කරනවා. ඒ අතරේ ඊයේ දවසෙන් අපිට ලැබිච්ච තවත් ප්‍රවෘත්ති කිහිපයක් මේ කෝටි 8ක මුදල් අවභාවිතයට වැල්ලවත්ත කෝවිලේ බහරකරුට එරෙහි පොලිස් විමර්ශනයක් කියලා සිරංජනී කුමාරි ලියන්නේ. පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට වැල්ලවත්ත මයුරපති ශ්‍රී බද්දකාලි අම්මාන් කෝවිලේ ගිණුමට අයත් චෙක්පත් ලබා දී කෝටි 8කට අධික මුදලක් වංචා කළ බව කියන එම කෝවිලේ බහරකරු වන සුන්දරලිංගම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අතරේ මේ ඡන්දේ ගණන් කිරීම අද පෙරවරු 8ට ආරම්භයේ කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් කියන කතාව අද දිනමින මේ විදිහට ලියනවා. ඡන්දේ ගණන් කිරීම අද පෙරවරු 8ට ආරම්භයේ මහමැතිවරණයේ සඳහා ඡන්දේ ගණන් කිරීම අද පෙරවරු 8ට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. මෙවර මහමැතිවරණයේ සාමකාමීව නිමා වූ අතර ඡන්ද පෙට්ටිය ආරක්ෂිතව ස්ථානගත කර ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා කියලා අද මධ්‍යම රාත්‍රිය වෙනකොට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන්නත් සූදානම් කියලා වැඩිදුරටත් සඳහන් වෙනවා. ඒ අතරදී හැමෝම දැනගන්න ඕන කාරණාවක් දිනමින මේ විදිහට ලියනවා. ප්‍රතිඵල දී සතියක් යනතුරු රැස්වීම් පෙළපාලි තහනම්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහත්තයා කිව්වා කියලා රක්ෂණ ශ්‍රේයන්ත දිනමිනට ලියන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර සතියක් ගත වනතුරු රැස්වීම් පෙළපාලි තහනම් බව පොලිස්පති නීති කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහත්තයා කිව්වා කියලා අද දවසේ දිනමින ඔය විදිහට වාර්තා කරනවා. ඉතින් දිනමින පුවත්පත වාර්තා කරන පුවත් අතරින් අපි අවසාන ප්‍රවෘත්තිය මේ විදිහට තෝරගන්නේ රයිනා අත්අඩංගුවට කියලා. මේ පාතාල ලෝකේ එක එක ජාතියේ නම් තියෙන අපි පහුගිය දවස්වල දැක්ක පූකුඩු කන්න කියලා චරිතයක් ඉන්නවා. ඒ අතරේ රයිනා කියලා කෙනෙකුත් ඉන්නවා. ඩුබායිහි රැඳී සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙවන කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාලයේ අපරාධකරුගේ සමීපතම ගෝලයෙක් වන රයිනා නමැත්තාව පෙරේදා රාත්‍රියේදී පෑලියගොඩ පොලිසිය අධිවේගී මාර්ග පාලම අසලදී අත්අඩංගුවට ගත්තා කියලා වැඩිදුරටත් තොරතුරු ওই විදිහට වාර්තා කරනවා දිනමින පුවත්පත. අපි දිනමින පුවත්පතෙන් පස්සේ ඉංග්‍රීසි පුවත්පතකට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි ඩේලි නිවුස් පුවත්පත මොනවද කියන්නේ කියලා බලමු. අද දවසේ ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන තොරතුරු මේ ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් ඡන්දේ ප්‍රකාශ කළ ආකාරය ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. President Gotabaya Rajapaksa cast his vote for the parliamentary election 2020 at Sri Vivekarama temple in Pangiriwatta, Nugegoda. First Lady Ayuma Rajapaksa also cast her vote කියලා මේ ජනාධිපතිතුමන් ඡන්දේ පාවිච්චි කරපු හැටි. ඒ අතරදී අගමැතිතුමන් මේ විදිහට ඡන්දේ පාවිච්චි කළා. අපි කලිනුත් සඳහන් කළා මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ඡන්දේ පාවිච්චි කළේ මැදමුලන ඩී.ආර්. රාජපක්ෂ මහාවිද්‍යාලයේදී. ඒ බව ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ඒ අතරේ ජනාධිපතිතුමන් කියන කතාවක් අද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට ලියනවා. A strong talented new cabinet ශක්තිමත් සහ දක්ෂ කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න තමන් බලාපොරොත්තු වෙන බව ජනාධිපතිතුමන් සඳහන් කළා. මේ අසේල කුරුළු වංශ Daily News පුවත්පතට ලියන්නේ the new cabinet of ministers would be set up with a group of talented parliamentarians who would be elected at the general election 2020 to drive the country forward on the path of development, assured President Gotabaya Rajapaksa. මේ රට සංවර්ධනයේ මාවතේ ඉස්සරහට ගෙනියන්න දක්ෂ ඒ වගේම ශක්තිමත් රජයක් පත් කරගන්න එතුමන් බලාපොරොත්තු වෙනවා කියලා වැඩිදුරටත් ජනාධිපතිතුමන් කියපු කාරණාව අද ඩේලි නිවුස් පුවත්පත ඔය විදිහට වාර්තා කරනවා. ඒ අතරේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නායකත්වයෙන් යුතු රජයක් පත් කරගන්න සූදානම් කියලා SLPP led government will be set up soon. ඊටමත් ඉක්මනින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි කරන බව අගමැතිතුමන් කිව්වා කියලා අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. Prime Minister Mahinda Rajapaksa yesterday assured that they were ready to set up a SLPP-led government soon after the general election results are released. මේ මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ වහාම ඉතාමත් ශක්තිමත් පොදු ජන පෙරමුණු රජයක් නිර්මාණය කරන බව තමයි අගමැතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේ. එතුමන් ඊයේ දවසේ මැදමුලන ඩී.ආර්. රාජපක්ෂ මහාවිද්‍යාලයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළා කියලා අද ඩේලි නිවුස් පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේ
මැතිවරණ කොමිෂන් සභාව පාර්ශවයෙන් ඊයේ දවසේදී අපිට වාර්තා වෙච්ච කරුණු ඒ තමයි 70ට වැඩි ප්‍රමාණයක් ඡන්දේ පාවිච්චි කළා 71කට ආසන්න පිරිසක් ප්‍රතිශතයක් ඡන්දේ පාවිච්චි කළා කියලා General Election 2020 voting exceeds 70% කියලා මේ 70 ප්‍රතිශතයේ ඉක්මවා ගිය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් සඳහන් කළා. counting starts today මේ ගණනය කිරීමේ කටයුතු අද දවසේදී ආරම්භ වෙනවා. final results on Friday අවසන් ප්‍රතිඵලය සිකුරාදා දිනේදී උදෑසන කාලයේදී නිකුත් කරන්න සූදානම්. no major incidents කිසිදු බරපතල සිද්ධීන් වාර්තා නොවූ බව තමයි මැතිවරණ කොමිසම පාර්ශවයෙන් ඊයේ දවසේදී සඳහන් කළේ. අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට සඳහන් කරන අතරේ පොලිසිය පාර්ශවයෙන් කියන කතාව මේ විදිහට පෝල් පීස්ෆුල් පොලිස් යනුවෙන් වැඩිදුරටත් මේ කැමීලියා නතානියල් ලියන්නේ මේ පුවත ඡන්දයේ සාමකාමී පොලිසිය සඳහන් කළා කියලා. The general election concluded yesterday on a peaceful note, police media spokesman SSP Jali Senaratne said, addressing a media briefing at the police headquarters shortly after polling ended. මේ මැතිවරණය අවසන් වූ වහම පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජාලිය සේනරත්න මහත්තයා ඒ බව සඳහන් කළා කියලා අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ අපි අර කලින් කියපු කාරණා හිටපු අගමැතිවරයෙක් විපක්ෂ නායකවරයෙක් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දේ පාවිච්චි කරපු හැටි අද දවසේ ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට දිනනවා. එතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතර මන්දිරයේදී කොලෙජ් හවුස් එකේදී ඡන්දේ පාවිච්චි කළා කියලා ওই විදිහට ඡායාරූපයක්ද සහිතව වාර්තා කරන මේ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකතුමන් ඡන්දේ ප්‍රකාශ කළ හැටි සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ වීරවිල ප්‍රදේශයේ තිස්සමහාරාම ප්‍රදේශයේ වීරවිල මේ පාසලේදී ඡන්දේ ප්‍රකාශ කළා කියලා වැඩිදුරටත් වාර්තා කරන අතරේදී ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා මේ විදිහට ඡන්දේ පාවිච්චි කළා මාලිගාවත්තේදී කියලා ඡායාරූපත් එක්කම අද ඩේලි නිවුස් පුවත්පත තොරතුරු වාර්තා කරන අතරේ අපි දැක්ක මේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ පස්වරුවේ සිද්ධ වෙනවා. ballot boxes being taken to counting centers after voting ended last evening. ඊයේ පස්වරුවේ මේ ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව මේ ඡන්ද පෙට්ටි ගණනය කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ආවා. ඉන් අනතුරු ආරක්ෂාකාරීව මේවා මුද්‍රා තබලා දැන් බොහොම ආරක්ෂාකාරීව ඒ දේවල් ගබඩා කරලා තියෙනවා. උදෑසන 8ට ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. අතරේ අපි කලිනුත් සඳහන් කළා SF ලොක්කා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව SF ලොක්කා shot dead. කැමීලියා නතානියල් මේ ප්‍රවෘත්තිය ලියන්නේ organised underworld gang member Iron Ranasingh alias SF Lokka has been shot dead by unidentified gunmen according to the police media spokesman SSP Jaliya Senaratne. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් කියන විදිහට හඳුනා නොගත් නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක් වෙලා SF Lokka එහෙමත් නැත්නම් ඉරෝන් රණසිංහ ඊයේ ඝාතනය වුණු බව තමයි අද මේ විදිහට ඩේලි නිවුස් පුවත්පත තොරතුරු වාර්තා කරමින් කියන්නේ. ඒ අතරේ ලෙබනනේ බේරට් අගනුවර සිද්ධ වෙච්ච පිපිරීම පිළිබඳව මේ විදිහට ඩේලි නිවුස් පුවත්පත කියනවා. බේරට් blast toll tops 100, 4,000 injured. සිය දෙනෙකු මිය ගිහිල්ලා 4,000 ආසන්න පිරිසක් තුවාල ලබලා තියෙන බව තමයි ලෙබනනින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. rescuers searched for survivors Wednesday after explosion at Beirut ports. මේ වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ බේරට් නගරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට 4,000ක් පමණ තුවාල ලබලා තියෙනවා. ඒ වගේම මේ පිපිරීමට හේතුව පිළිබඳව බොහෝ දෙනෙකු තවමත් නිශ්චිත තොරතුරු හෙළි කරන්නේ නැහැ. කෙසේ වෙතත් ඇමෝනියම් නයිට්‍රේට් ටොන් ගණනක් ටොන් 2000කට වැඩි පිරිසක් 2750ක් පමණ ප්‍රමාණයක් ගබඩා කර තිබූ තැනක තමයි මේ පිපිරීම සිද්ධ වුණේ. ඔබ දකින්න ඇති සමාජ මාධ්‍ය හරහා ඒ වගේම YouTube Facebook හරහා මේ අදාළ දර්ශන කොයි ආකාරයෙන්ද පිපිරීම සිද්ධ වුණේ කියලා. ඒ අතරේදී two Sri Lankans injured. ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව the Sri Lankan embassy in Lebanon said that according to the latest reports, two Sri Lankans have been injured in the massive blast in Beirut on Tuesday. While the embassy building also suffered minor damage. මේ තානාපති කාර්යාල ගොඩනැගිල්ලටත් සුළු හානි සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ අද දවසේ ඩේලි නිවුස් පුවත්පත. ඉතින් ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරන්නේ අපි ඔබට දිනමින පුවත්පත වාර්තා කරන තොරතුරු ඒ වගේම ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන තොරතුරු ඉදිරිපත් කළා. අපි සූදානම්
තවත් පුවත්පතක් බලන්න. අපි අද දවසේ බලමු ලංකාදීපේ මොනවද කියන්නේ කියලා. ලංකාදීප පුවත්පත වාර්තා කරන තොරතුරු. අද අගෝස්තු මාසේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට මේ විදිහට කියන්නේ. ITN Vote 2020 මැතිවරණ මධ්‍යස්ථානයේ ඉඳන් ගණින සැනින් එසැනින් ඒ ප්‍රතිඵල අද දවසේදී ඔබට ඉක්මනින් කියන්න සූදානම් බවත් මතක් කරනවා. ඒ අතරේ මේ ලංකාදීපේ තොරතුරු ලංකාදීපේ අද වාර්තා කරන කාරණා ජනාධිපතිතුමනි රටටම පැසිනාවේ අගමැති පුටුව කාටද වාසනාවේ කියලා මේ උඩින්ම කතුවැකියක් වගේ ලියලා තියෙනවා. මේ ඡන්දේ දාන හැටි ඊයේ දවසේදී ජනාධිපතිතුමන් ඒ වගේම අගමැතිතුමන් ඒ වගේම අනිකුත් පිරිස් ඡන්දේ පාවිච්චි කරපු හැටි ඔබ නැවතත් එකතු වෙන්නේ උදේ පත්තර අපේ ජාතික පුවත්පත්වල තොරතුරු සමකින් අපි මේ විදිහට මුණ ගැහෙන්නේ Vote 2020 ගණින සැනින් එසැනින් ITN මැතිවරණ මධ්‍යස්ථානයේ ඉඳන් අද දවසේදී ඔබ බලාගෙන ඉන්නවා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙනකන් අද දහවල් කාලයේ වෙනකොට පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන්න පුළුවන් කියන කාරණාව තමයි ඊයේ දවසේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් සඳහන් කළේ. අපි බලමු අද ජාතික පුවත්පත් මොනවද කියන්නේ කියලා. අපි දිනමින පුවත්පත පිළිබඳව ඔබට ඉදිරිපත් කළා. දිනමින වාර්තා කරන තොරතුරු ඒ වගේම ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන තොරතුරු අපි ඊළඟට සූදානම් ලංකාදීපේ මොනවද කියන්නේ කියලා බලන්න. අද දවසේ 6 වෙනිදා අගෝස්තු මාසේ ලංකාදීපේ මොනවද කියන්නේ අපි බලමු. මේ තමයි ප්‍රධාන සිරස්තල. අපි කලිනුත් කෝ ජනපතිතුමනි රටටම පැසිනාවේ අගමැති පුටුව කාටද වාසනාවේ කියලා මේ උඩින්ම වෙනම තීරුවක ලියලා තියෙනවා. ඉතින් කවුද ඇත්තටම අගමැති පුටුව හිමි වෙන්නේ කාටද කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ අතරදී ජනාධිපතිතුමන් ඊයේ දවසේදී ඡන්දය පාවිච්චි කරපු හැටි මේ විදිහට ඡායාරූපයක් සහිතව වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහාන පැංගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා කියලා. ඒ වගේම අගමැතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්තයා මැදමුලන ඩී රාජපක්ෂ විද්‍යාලයේදී ඡන්දය පාවිච්චි කළා කියලා මේ විදිහට ඡායාරූපයත් එක්ක වාර්තා කරන්නේ. ඔය අතරේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දේ පාවිච්චි කළා ඊයේ දවසේ කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේදී නැතම් කොලෙජ් හවුසේදී හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඡන්දේ පාවිච්චි කළා. පොළොන්නරුව නව නගරයේ පිහිටි විද්‍යාලෝක පිරිවෙනේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දේ පාවිච්චි කළා. ඒ අතරේ ජාතික ජනබලවේගය වගේම සමගි ජනබලවේගයත් ඡන්දේ පාවිච්චි කළා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වීරවිල කුඩා ගම්මාන 7 පිහිටි අබේපුර සුරනිමල ප්‍රාථමික මහාවිද්‍යාලයේදී ඡන්දේ ප්‍රකාශ කළා කියලා අද දවසේ ලංකාදීපයේ ওই විදිහට කියනවා. ඒ අතරදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා ඡන්දේ පාවිච්චි කළා. පංචිකාවත්ත අබේසිංහාරාමේදී ඒ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දේ පාවිච්චි කළා කියලා වැඩිදුරටත් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය තමයි මේ 70%ක් ඡන්දේ දෙති කියලා ඊයේ දවසේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් කියපු කාරණාව 70%ක් ඡන්දේ දෙති. රංජන් කස්තුරි ලියන්නේ මේ ප්‍රවෘත්තිය. මහමැතිවරණයේදී ඡන්දේ ප්‍රකාශ කිරීම 70%ක් පමණ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළා. රට පුරා ඡන්ද පොළ මධ්‍යස්ථාන 12985කදී පැවති ඡන්ද විමසීම ඉතා සාමකාමීව සිදු වූ බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඊයේ සඳහන් කළා කියලා ওই විදිහට ලංකාදීපය කියනවා. ඒ අතරේ මේ මැතිවරණයේ අස්සේ සිද්ධ වෙච්ච දෙයක් ගැන අද දවසේ ලංකාදීපයේ මේ විදිහට විස්තර කියනවා. ලේකම් බිමට බස්සවා ජායල නගර සභාපති නිල වාහනේ විකුණලා කියලා මෙන්න මේ විදිහේ අමුතු පුවතක් අද ලංකාදීපයේ ලියනවා. අපි වැඩිදුර විස්තර කතා කරමු. රංජන් කස්තුරි ලියන පුවත ජායල නගර සභාවේ ලේකම්වරයාගේ මැතිවරණ රාජකාරී වලට බාධා කරමින් එම සභාවේ සභාපතිවරයා ලේකම්වරයාගේ නිල වාහනය ඡන්ද විමසීම පැවති ඊයේ පෙරවරුවේ විකුණා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කළා කියලා. දැන් මැතිවරණයේ පැවැත්වෙන අස්සේ වගේ විකුණන ගනුදෙනුත් සිද්ධ වෙනවා කියලා තමයි ලංකාදීපය ওই විදිහට වාර්තා කරන්නේ. අතරේ මේ පාතාල දිනුකගේ ගෝල කෙසෙල්වත්තේ රයිනා කුඩුවෙක් අත්අඩංගුවට කියලා අපි මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු කිව්වා. ඒ වගේම ඊට යට කොටසේ විදෙස් පුවතක් විදිහට ලැබෙනනේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල සිද්ධ වුණා කියන කාරණාව අපි මේ පිළිබඳවත් ඔබට සඳහන් කළා. ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත් දෙකකම ඒ තොරතුරු වාර්තා කළ තිබේ. අතරේ ඊයේ දවසේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් ටිකක් සංවේදී වුණා. මැතිවරණ කාර්යාලයේ එතුමන් තියෙන නිල අවසන් නිල මාධ්‍ය සාකච්ඡාව කියලා
එතුමන් සඳහන් කළා මේ මැකෝ විශ්‍රාම යන්න සූදානමින් කියලා මේ විදිහට පුවතක් වාර්තා කරනවා. අපි මේ පිළිබඳවත් ඔබට කියන්න සූදානම්. තවත් ජාතික පුවත්පතක් මේ පිළිබඳව දිවෙන පුවත්පත වැඩිදුර තොරතුරු ගැන කියනවා. අපි ඔබට ඒ ගැන කියන්නම්. ඒ අතරදී එස්.එෆ්. ලොක්කා මැරුම් කයි කියලා මේ විදිහට අද දවසේ අතුල බණ්ඩාර අනුරාධපුර වාර්තාකරු ලියන පුවත ලෝක ප්‍රකට කරාතේ ශූර වසන්ත සොයිසා මහතා ඉකුත් 2015 වසරේ ඔක්තෝබර් මාස 24 වෙනිදා අනුරාධපුරයේදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තා ඊ පෙරවරු 11ට පමණ 11:45ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියනවා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. මේ වෙඩි තිබ්බට පස්සේ මෝටර් රථයේ ගිනි ගැනීම පිළිබඳවත් පරීක්ෂණ පවත්වනා කියලා තමයි ඊයේ දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ඒ වගේම අනෙකුත් ආරක්ෂක අංශ සඳහන් කළේ මේ සිදුවීම උනේ කොහොමද කියලා පරීක්ෂණ තවදුරටත් සිද්ධ කරනවා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා. ඒ අතරදී සමස්ත ප්‍රතිඵලය අද මැදියම් රෑ මනාප හෙට මැකෝ කියයි කියලා මේ විදිහට ලංකාදීපේ වාර්තා කරනවා. මහමැතිවරණේ සමස්ත ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියේ වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි කියලා වැඩිදුරටත් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ගණන් කිරීම අද උදේ 7 සිට කියලා ලංකාදීපයේ කියනවා. අපි ඔබට අර ආරම්භයේදීම සඳහන් කරපු කරුණ තැපැල් ඡන්ද උදෑසන 7ට ගණන් කිරීම ආරම්භ වෙනවා. ඒ වගේම අනිකුත් ඡන්ද පෙට්ටිවල බහා තිබෙන ඒ ඡන්ද ගණන් කිරීම සිද්ධ වෙන්නේ උදෑසන 8ට. ඒ කොහොමුණත් සවස 2:30 පමණ වෙනකොට පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන සූදානම් කියලා ඊයේ දවසේදී මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ඉතින් ලංකාදීපය අද වාර්තා කරන තොරතුරු ඒ විදිහට තියෙන අතරේදී ඔය අතරදී උඩින්ම තියෙනවා මේ මැති සභාවේදී අත දෙන්න බදා ගන්න එපා කියලා නවක മന്ത്രിවරුන්ට කිව්වා කියලා ලංකාදීපේ අපි අවසන් ප්‍රවෘත්ති විදිහට තෝරගන්නේ මේ පුවත. මැති සභාවේදී අත දෙන්න බදා ගන්න එපා නවක മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තුවෙන් දැනුම් දීමක් කියලා ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා. අපි දුටුවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් පවා සඳහන් කළා මේ පාර්ලිමේන්තුව අලුතෙන් රැස් වෙනකොට නවක മന്ത്രിවරුන් ඒ වගේම හිටපු മന്ത്രിවරුන් මේ හැම දිනෙකටම අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දීලා තිනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව තමයි හැසිරෙන්නට ඕනේ. ඉතින් මේ පිළිබඳවත් අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඉංග්‍රීසි පුවත්පතක් තෝරගන්න සූදානම් වෙන්නේ. අද தி අයිලන්ඩ් පුවත්පත මොනවද කියන්නේ කියලා බලමු. මේ තමයි தி අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ප්‍රධාන සිරස්තලයට උඩින් ඡායාරූප සහිතව වාර්තා කරන මේ ඡන්දේ දැමීම සඳහා ජනාධිපතිතුමන් පැමිණි මොහොත President Gotabaya Rajapaksa waving outside the polling centre at Vivekarama Temple, Pangiriwatta, after casting his vote yesterday. ඒ දවසේ ජනාධිපතිතුමන් ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව පැංගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයට රැස්ව සිටි ජනතාවට ආචාර කළ අයුරු කියලා මේ ඡායාරූපය අද දවසේදී தி අයිලන්ඩ් පුවත්පත පළ කළා තියෙනවා. ඔය අතරේ අගමැතිතුමන් ඡන්දය දාන්න පැමිණි අවස්ථාවේ ඡායාරූපය Prime Minister Mahinda Rajapaksa arrives at a polling centre in Kurunegala to cast his vote කියලා මේ අගමැතිතුමන් ඡන්දය ප්‍රකාශ කරන්න ගොස් තිබුණේ හම්බන්තොට ප්‍රදේශයට. අතරදී එතුමන් කුරුණෑගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානවලට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි අවස්ථාව මේ විදිහට ඡායාරූපගත කරලා පළ කරලා තියෙනවා අද දවසේ தி අයිලන්ඩ් පුවත්පත. ඒ අතරදී මේ සමගි ජන බලවේගයේ නායකතුමන් සජිත් ප්‍රේමදාස මහත්තයා SJB leader Sajith Premadasa accompanied by his wife Jalani arrives at a polling booth in වීරවිල මේ වීරවිල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයේට සජිත් ප්‍රේමදාස සමග ජන බලවේගයේ නායකතුමන් එතුමන්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියත් එක්ක ඡන්දය ප්‍රකාශ කරන්න පැමිණි අයුරු කියලා ඡායාරූපයක් පළ කරලා තියෙනවා தி අයිලන්ඩ් පුවත්පතේ. ඒ අතරදී රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්දය දාන්න ආපු විදිය UNP leader රනිල් වික්‍රමසිංහ arriving at the polling center at the Colombo University yesterday. ඊයේ දවසේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි ආකාරය කියලා ඡායාරූපයක් එක්ක අද தி අයිලන්ඩ් පුවත්පත විදිහට වාර්තා කරනවා. ඔය අතරේ අද தி අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වෙන මහමැතිවරණය පිළිබඳව තොරතුරු 2020 general election SLPP confident of securing majority කියලා මේ බහුතරේ නැත්තම් majority එක දිනා ගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් සමත් වෙයි කියලා ශාමින්ද ෆර්ඩිනැන්ඩෝ ලියන්නේ මේ පොත தி අයිලන්ඩ් පුවත්පතට. The SLPP was preparing to form the next government, party sources said, adding that a two-third majority was difficult to achieve. මේ තුනෙන් දෙකේ බහුතර බලය දිනා ගැනීමට සූදානම්. හැබැයි ඒ තරමක්
අභියෝගාත්මකයි ඒ පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා අද දවසේ The Island පුවත්පත. ඔය අතරේ පොලිසිය පැත්තෙන් අපිට අහන්න ලැබුණු කාරණාවක් police says election sans any major violations මේ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණු මැතිවරණයක් විදිහට මේ මැතිවරණය වාර්තා වෙනවා කියලා පොලිසියනුත් ඒ පිළිබඳව සහතිකයක් දුන්න බව තමයි අද The Island පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතරේ මංගල සමරවීර හිටපු ඇමතිවරයෙක් ඒ වගේම එතුමන් ඡන්ද සටනින් ඉවත් වුණා. Mangala launches new initiative to rally masses against SLPP. Radical Centre claims to follow centrist path කියලා වැඩිදුරටත් ශමින්ද්‍රා ෆර්ඩිනෑන්ඩෝ ලියන්නේ මේ පුවත. මේ හිටපු මුදල් අමාත්‍යවරයෙක් විදිහට එතුමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සටන් කරන්න පුළුවන්, ඊට විරුද්ධව සටන් කරන්න පුළුවන් ජන බලවේගයක් නිර්මාණය කරන්නට සූදානම් කියන කාරණාව තමයි සඳහන් කරලා තියෙන්නේ. අද දවසේ The Island පුවත්පත ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ බේරට් නගරයේදී ලෙබනනයේදී සිද්ධ වෙච්ච පිපිරීම් පිළිබඳව මේ විදිහට The Island පුවත්පත වාර්තා කරනවා. බේරට් devastated by massive blast, 100 killed. සිය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අති දැවැන්ත මහා බරපතල පිපිරීමක් සිද්ධ වුණේ. ඉතින් මේ පිපිරීමෙන් සිය දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙන බව තමයි දැනට ලැබෙන වාර්තා තොරතුරු සඳහන් කරන්නේ. අතරේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුත් තුවාල ලබා තිබෙන බව මේ විදිහට වාර්තා කරනවා. 2 Lankans injured in Beirut blast. මේ ලෙබනනේ බේරට් නගරේ නැත්නම් අගනුවර සිද්ධ වෙච්ච පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව ලෙබනනේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්යාරත්න මහත්තයා ප්‍රකාශ කළා කියලා වැඩිදුරටත් සඳහන් කරනවා අද දවසේ The Island පුවත්පත ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය 70%ට වැඩි කියලා අද The Island පුවත්පත මේ විදිහට ලියන්නේ. The overall voter turnout at yesterday's general election could be about 70% according to election officials and monitors යනුවෙන් වැඩිදුරටත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. මේ මැතිවරණ කොමිසමට අනුව මේ වාර්තා වෙච්ච ඡන්ද ප්‍රතිශතය 70%කට වැඩි. ඒ අතරින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරන දිස්ත්‍රික්කයන් අතරට හම්බන්තොට, ඒ වගේම මන්නාරම මේ වන්නි දිස්ත්‍රික්කයට ප්‍රදේශ වගේම මන්නාරම් ප්‍රදේශයේ වැඩි ප්‍රතිශතයක් ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. නුවරඑළිය 75%ක්, රත්නපුර 71%ක්, පුත්තලම 64%ක්, ගාල්ලේ 70%ක්, මාතලේ 72%ක්, ඒ වගේම මුල්ලතිව් 74%ක්, වවුනියාවේ 74%ක්, මන්නාරමේ 76%ක්, ඒ වගේම සෙසු ප්‍රදේශවල ඡන්ද ප්‍රතිශතයනොත් අද දවසේ The Island පුවත්පත ඔය විදිහට වාර්තා කරනවා. ඒ අතරේ මේ ඡායාරූපය ඔබට දැක හුරු පුරුදු වෙන්නත් පුළුවන්. සමහර විට මීට කලින් දැක්කේ නැති වෙන්නත් පුළුවන්. බේරට් නගරයේදී මේ ලෙබනනේ බීරූට් අගනුවර කියලාත් අපි කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් බේරට් කියලාත් කියනවා. කොහොමනත් මේ අගනුවර සිද්ධ වෙච්ච පිපිරීමෙන් ඒ සිද්ධ වෙච්ච බලපෑම් පිළිබඳව ඔබට හිතා ගන්න පුළුවන්. මේ අර ප්‍රබල පිපිරීම සිද්ධ වෙච්ච අවස්ථාවේ ඡායාරූපයක්. Tuesday's blast in Beirut seen from a distance. It killed more than 100 persons and left thousands of other injured, many seriously. මේ තුවාල ලැබුවන් බොහෝ පිරිසකගේ තත්ත්වය බරපතලයි කියලත් අද දවසේ The Island පුවත්පත ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ මේ ඥානසාර ස්වාමීන් වහන්සේ කියන කාරණාවක් AJBP eyes NL slot for Venerable ඥානසාර. මේ එතුමා උන්වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට තමයි මෙවර අපේ ජනබල පක්ෂින් පාර්ලිමේන්තුවට තරග කරන්න ඉදිරිපත් වුණේ ජාතික ලැයිස්තුවෙන්. ඉතින් උන්වහන්සේට අර සමාජ මාධ්‍ය තහනමකුත් පනවලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව වැඩිදුරටත් මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඉදිරි බලාපොරොත්තු පිළිබඳව මේ උන්වහන්සේලාගේ පක්ෂය අපේ ජනබල පක්ෂය conducted a unique campaign at yesterday's general election to win a national list slot for one of its core leaders, Venerable Galogodatte ඥානසාර. මේ ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවට යවන්න බොහෝ පිරිසක් ශ්‍රමය කැප කරලා කටයුතු කළ බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. උන්වහන්සේව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්න උන්වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි නියෝජනය කරන්නේ. අද දවසේ The Island පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කළා. ඒ ප්‍රවෘත්ති පිළිබඳව අපි දෙවෙනි පුවත්පත බලන්නත් සූදානම්. අද දවසේ දෙවෙනි පුවත්පත මොනවද කියන්නේ කියලාත් බලන්න ඕනේ. දෙවෙනි පුවත්පත අපි තෝරගමු ඊළඟට. අද දවසේ The Island පුවත්පතෙන් පස්සේ
දෙවයින පුවත්පත වාර්තා කරන තොරතුරු වලටයි අපි අවධානය යොමු කරන්නේ. අද දෙවයින ප්‍රධාන සිරස්තල දෙකක් විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන්. මැතිවරණය පිළිබඳව ඒ වගේම SF ලොක්කා පිළිබඳව මේ විදිහට වාර්තා කරනවා. මැතිවරණයේ සාමකාමී 71ක් ඡන්දයේ දෙති. හම්බන්තොට සහ මඩකලපුව ඡන්ද ප්‍රතිශතය 76ක් අඩුම පුත්තලමේ කියලා අද දෙවයින මේ විදිහට තොරතුරු කියනවා. ජනතාව දිරිමත් කරන්න මැකෝ ඡන්දය තමයි ඡන්දය දැමීම සඳහා තමා මෙවර ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණියේ 2011 වසරෙන් පසු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය කියලා අද දෙවයින එක ප්‍රධාන සිරස්තලයක් ඒ විදිහට වාර්තා කරනවා. අනිත් ප්‍රධාන සිරස්තලය කරාටේ උපදේශක වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොක්කා වෙඩිකා මරුට වෙඩි තැබීමෙන් මෝටර් රථයක් ගිනිගනී. පෙම්වතියට අනතුරක් නැහැ. නාඳුනන තුවක්කුකරු පැන යති කියලා වැඩිදුරටත් තොරතුරු මේ විදිහට එළෙනවා. ඔබ අර සමාජ මාධ්‍යවල සංසරණය වෙන වීඩියෝ දර්ශන නැරඹුවා නම් මේ කෑ ගහනවා එක තැනකදී තරුණියක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ පෙම්වතිය කියලා. කොහොමුණත් පෙම්වතියට අනතුරක් සිද්ධ වෙලා නැහැ කියන කාරණාව තමයි අද දෙවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් අර අපි හැම දිනෙකම දන්න කාරණාව ඕනම බරපතල ගණේ අපරාධකරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දිනෙකම මනුස්ස ජීවිත නිරාපරාධී ওই විදිහට වෙඩි තියන්න දෙන්න හැකියාවක් නැහැ. මොන ගැටුම් තිබ්බත් ඒවා විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා. නීතිය තියෙන එකට මේ විදිහ දේවල් සමාජය අනුමත කරන්නේ නැහැ කියන කාරණාව අපි නිරන්තරයෙන් සඳහන් කරනවා. ඔය අතරේ ඊයේ දවසේ ප්‍රධාන සිරස්තල බවට පත් වුණු මේ ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඒ වගේම හිටපු ජනාධිපතිවරුන් හිටපු අගමැතිවරුන් පක්ෂ නායකවරුන් ඡන්දේ පාවිච්චි කරපු හැටි අද දවසේ දෙවයිනත් මේ විදිහට ඒ පිළිබඳව තොරතුරු පළ කළා තියෙනවා. ගෝඨාභය මහින්ද මෛත්‍රී රනිල් සජිත් අනුර කුමාර ඡන්දයේ දෙති කියලා ඡායාරූපත් එක්කම වාර්තා කරනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ පැංගිරිවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී රාජපක්ෂ විද්‍යාලයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට සුරනිමල ප්‍රාථමික විද්‍යාලයන් ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දේ ප්‍රකාශ කළ අයුරුත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ 10 අබේසිංහාරාම විහාරස්ථානයේ යන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි අයුරුත් මේ ඡායාරූපවල දැක්වෙනවා කියලා අද දවසේ දෙවයින ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේ දෙවයින කියන තවත් කතාවක් පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද දහවල් ආසන මට්ටමින් ප්‍රතිඵල අද සවස සිට කියලා ওই විදිහට අද දවසේ වාර්තා කරනවා දෙවයින පුවත්පත තොරතුරු. ඒ අතරේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්දය දීමට ජනතාව දැක් වූ උනන්දුව අගය කරනවා කියලා අගමැතිතුමන් කියපු කතාව අනුර බාලසූරිය ලියන්නේ. ඡන්දයේ වටිනාකම අවබෝධ කරගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට දැක් වූ උනන්දුව තමා අගය කරන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා කියලා වැඩිදුරටත් අද දවසේ තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ මේ තවත් ප්‍රවෘත්තියක් මැතිවරණ කාර්යාලයේ මගේ අවසන් මාධ්‍ය හමුව මෙයයි කියලා පළාත් සභා ඔක්තෝබර් 5 වෙනි කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් කියපු කතාව. එතුමන් මේ තනතුරින් ඉවත් වෙයිද මේ වගේ සැකයක් මතුවෙච්ච අවස්ථාවක් තමයි ඊයේ දවසේදී අපි දැක්කේ. බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා කළා. මැතිවරණ කාර්යාලයේ මගේ අවසන් මාධ්‍ය හමුව මෙයයි කියලා අද දවසේ දිවයිනේ පිළිබඳව කතා කරනවා. රනිල් ධර්මසේන ලියන පුවත මැතිවරණ කාර්යාලයේ තමා පවත්වන අවසන් මාධ්‍ය හමුව මෙය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ සවස පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ TNA හා කරුණාගේ ආධාරකරුවන් අතර ගැටුමෙන් එක් අයෙකු රෝහලේ කියලා වැඩිදුරටත් මේ පිළිබඳව ලියන්නේ සුසන්ත අමරබන්දු. ඉතින් බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර මැතිවරණයක් වුණත් සමහර වෙලාවට සුළු ගැටුම් ඇති වෙනවා. ඉතින් කොහොමුණත් ඒ පිළිබඳව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනී කියලා අපි විශ්වාස කරන මැතිවරණ නීතිය හැමෝටම පොදුයි. නීතියට අනුව කටයුතු කරන එක තමයි ජනතාව විදිහට අපේ වගකීම. ඒ අතරේ බේරුත් පිපිරීමෙන් මියගිය ගණන 100 පණී 4000කට තුවාල ශ්‍රී ලාංකිකයෙකුටත් තුවාල කියලා අද දවසේ මේ විදිහට දෙවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි දෙවයින පුවත්පතින් තෝරගත්ත අවසන් ප්‍රවෘත්ති තමයි. තවත් එක ප්‍රවෘත්තියක් දෙනවා. ඒ තමයි දිස්ත්‍රික්ක 22ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පිළිබඳව. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ඉක්ම වූ බව තමයි ඊයේ දවසේදී අපිට තොරතුරු දැක ගන්න හම්බුනේ.
ඔබටත් එකතු වෙන්නේ උදේ පත්තර සමකින් අපේ ජාතික පුවත්පත්වල තොරතුරු බැලුවා. අපි වෝට් 2020 ගණින සැනින් එසැනින් ITN විශේෂ මැතිවරණ මධ්‍යස්ථානයේ දැන් තමයි අද දවසේ උදේ පත්තර වැඩසටහනට ඔබට ඉදිරිපත් කරන්නේ. අද දවසේ ජාතික පුවත්පත්වල ඇඳලා තියෙන කාටුන් බලන්න සූදානම් වෙන උපහාසය සිනහව කැටි කරගත්ත කාටුන් මොනවද? අපි සූදානම් මුලින්ම තෝරගන්න ලංකාදීප පුවත්පතට දාස හප්පවලානගේ අඳින ස්වාරිස් කාටුනේ මේ බලන්න ස්වාරිස් මොනවද කියන්නේ කියලා දැන් සෑර්ලට එකයි තියෙන්නේ කියලා ඔන්න දැන් ස්වාරිස් පම්මල්ලකුත් අතේ තියාගෙන කියනවා මේ සෑර්ලා දෙන්න කවුද එක්කෙනෙක් ටිකක් අර රැවුල උඩින් තියෙන කෙනෙක් අනිත් එක්කෙනා රැවුල නැති කොණ්ඩ ටිකක් කැරලි ගහිච්ච එක්කෙනෙක් මේ දෙන්නව අඳුරගන්න පුළුවන්ද ඒ මොකද්ද බං දැන් සෑර්ලට එකයි තියෙන්නේ කියලා මේ මොකද්ද බං කියලා අහනවා අඬපු තරමට කිරි එරිලාද කියලා බලන්න කියලා ඔන්න දැන් ස්වාරිස් කියනවා මේ ඒ කාලේ අඬපු දෙන්නෙක් කෙනද කොහෙද ස්වාරිස් මේ කියන්නේ අඬපු දෙන්න අඳුරගන්න එක ඔබට බාරයි කවුද මේ දෙන්න කියලා. ඒ අතරේ ලංකාදීප පුවත්පතේ දාසහපු අලානගේ අඳින තවත් කාටුනයක් මේ බලන්න ජනතාවට කැරට් අල දීලා අපේ മന്ത്രിතුමාලා පාර්ලිමේන්තුව පැත්තට යනවා ලොකු මල්ලකුත් කරේ තියාගෙන මේ ඡන්ද නැත්තම් කතිර මල්ල තමයි අරගෙන යන්නේ මේ කතිර මල්ලෙන් ගොඩක් අය පාර්ලිමේන්තු ගිහිල්ලා කලේ පහුගිය කාලේ නම් ඉතින් එච්චර හොඳ පිළිගන්න පුළුවන් වැඩ නෙවෙයි ජනතාවගේ සහයෙන් පාර්ලිමේන්තුවට ගියාම මේ උදවියට ජනතාව අමතක වෙනවා. ඉතින් ජනතාව දැන් මොලේ හරි හැටි පාවිච්චි කරලා මේ පාර හරි ඡන්දෙ දීලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඡන්ද ප්‍රතිඵල වලින් මේ බව කියා ගන්න පුළුවන් වෙයි. කොහොමුණත් ඉතින් එදා ඉඳන්ම සිද්ධ වුණු දේ ජනතාවට කැරට් අල දීලා මෙතුමන්ලා ගොඩ ගියා කියන එක ওই විදිහට දාස හපබලානගේ ඇඳලා තියෙන්නේ කාටුනේට. ලංකාදීප පුවත්පතේ තවත් කාටුනයක් මේ තිස්ස හේවවිස්සගේ හිනාවැස්ස කාටුනේ බලන්නකෝ මේ දවස්වල ඡන්ද ප්‍රතිඵල බලන අතරේදී ඔන්න දැන් අද දවසේ වෙන්න තියෙන දෙයක් ගැන කියන්නේ ටීවී එකේ ඔන්න දැන් ඡන්ද ප්‍රතිඵල බලලා මේ කවුද മന്ത്രിතුමෙක් හරි ඇමතිතුමෙක් හරි එක පැත්තකින් කියනවා නෝනේ කෝකටත් මගේ ප්‍රෙෂර් පෙත්ත මෙතනින් ගෙනත් තියනවද නෝනේ කෝකටත් මගේ ප්‍රෙෂර් පෙත්ත මෙතනින් ගෙනත් තියනවද කියලා ඔය කියලා තියෙන්නේ මේ ප්‍රතිඵල බැලුවාම ටිකක් ප්‍රෙෂර් එක වැඩි වෙයිද දන්නෙත් නැහැ නේ ඉතින් ඒ හින්දා ප්‍රෙෂර් පෙත්ත කෝකටත් ගෙනත් තියන්න කියලා ගෙදර ඉන්න නෝනට කියලා. මේ ලංකාදීප පුවත්පතේ පංකජ රොබින්දගේ සරදම් කාටුනේ බලන්න මේ සරදම් එක දේශපාලකතුමෙක් කතාවක්. කවද්ද සෑර් අපේ ගෙවල් පැත්තේ එන්නේ කියලා ඔන්න දැන් අහනවා පහුගිය කාලේ නම් ඉතින් ගෙවල් වලටම ඇවිල්ලා කෝලුත් දීලා අපේ മന്ത്രിතුමන්ලා ඡන්දෙ දෙන්න කියලා කිව්වා. ගෙදරට ඇවිල්ලත් ඉතින් අර නොකියන දේවලුත් කියලා අනේ අපිට ඡන්දෙ දෙන්න කියලා කිව්වා. මේ අහනවා සරදම් ඉදගෙන කවද්ද සර් අපේ ගෙවල් පැත්තේ එන්නේ කියලා. එතකොට മന്ത്രിතුමාලා කියනවා ඊළඟ ඡන්දෙදි තමයි ආයි ওই විදියට ගෙවල් පැත්තේ ඉන්නේ ආයි නම් පලාතකටවත් එන එකක් නැහැ කියලා තමයි කියන්නේ. මේ ලංකාදීප පුවත්පතේ නිමල් ජයරත්න ජයශාන්ත අඳින කාටුනේ නිමල් ජයශාන්ත අඳින කාටුනේ මැතිවරණ ප්‍රතිඵල කැඳහැලිය ඔන්න දැන් රත් වෙනවා හොඳටම. මැතිවරණ ප්‍රතිඵල කොයි වගේ වේද දන්නෙත් නැහැ. පිටිපස්සේ ජනතාවගේ ඔළුව උඩින් හිස් මුදුනෙන් තියලා තියෙනවා මැතිවරණ පොරොන්දු. හැබැයි ඉතින් මේවා ඉටු කරයිද මේ කට්ටිය අර රත්තරන් කුසලාන වගේ අරගෙන එනවා මේ බලන්න මැතිවරණ ප්‍රතිඵල ලබා ගන්න හිතාගෙන ඉන්නේ නම් අර ඔටුන්න හම්බ වෙයි කියලා හැමෝම හිතන්නේ තමුන්ට ඔටුන්න හම්බ වෙයි කියලා. ඉතින් හරි ඔටුන්න කොයි වගේ වේද දන්නෙත් නැහැ. මේ ඇදලා තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා වගේ කෙනෙක්ද දන්නේ නැහැ. හැබැයි එතුමාව ටිකක් තරුණ කරලා වගේ ඇදලා තියෙන්නේ. කොහොමුණත් ඉතින් මැතිවරණ ප්‍රතිඵල මේ එක එක්කිනාට හැන්දෙන් බෙදන්න තමයි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. එතුමන්ලත් හිතාගෙන ඉන්නවා අපි හැමෝටම ඔටුන්න හම්බ වෙයි කියලා. හැබැයි ඉතින් ඔටුන්න හම්බ වෙන්නේ එක්කෙනෙක්ට විතරයි. තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ ලංකාදීප පුවත්පතට අඳින මේ බලන්න දේශපාලකතුමන්ලා මේ දවස්වල කතා වෙන දේවල්. ඔව් 3-2 හදාගන්න මදි නම් ලැජ්ජ වෙන්න එපා කියන්න. මං සපෝට් එක දෙන්න ලෑස්ති කියලා. ඔන්න දැන් එතුමා කියනවා මේ 3-2 හදාගන්න මදි නම් ලැජ්ජ වෙන්න එපා කියන්න මං සපෝට් එක දෙන්න ලෑස්ති කියලා. ඔන්න දැන් අනිත් පැත්තෙනුත් ඇහෙනවා මට ලැජ්ජ නෑ කියලා ඔන්න දැන් කියනවා. මේ දවස්වල ඉතින් බොහෝ දෙනෙක් කතා වෙන මාතෘකාවක් 3-2 බලය ලබා ගන්න පුළුවන් වේද කියලා. අපි හරියටම හෙට උදේ කියන්න සූදානම් 3-2 හදා ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කොහොමද කවුද දින්නේ කවුද බලය ලබා ගත්තේ කියලා. අද පස්වරු 2:30 ඉඳන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙන පටන් ගත්තට පස්සේ හෙට අලුයම වෙනකොට අපිට හරියටම කියන්න පුළුවන් කවුද මැතිවරණයෙන් 3-2 අරගෙන තියෙන්නේ කියලා.
දෙවෙනි පුවත්පතට අද දවසේ උදේ විමලසිරි අඳින පුරසාරං කාටුනේ බලන්න මේ පුරණුයි දේශපාලකතුමෙකුයි කතා වෙනවා. සර් අපි ප්‍රාර්ථනා කරපු ඒ සුපිරි රට අපිට ලැබෙයි නේද සර්? සර් අපි ප්‍රාර්ථනා කරපු ඒ සුපිරි රට අපිට ලැබෙයි නේද සර් කියලා ඔන්න දැන් පුරන් අහනවා දේශපාලකතුමාගෙන්. දේශපාලකතුමා අනිත් පැත්තට කියනවා දොඩවන් නැතුව හිටපම් බං ගිය ටිකේ වියදම් වුණු සල්ලි ටික හොයාගන්නකම් කියලා. දොඩවන් නැතුව හිටපම් බං ගිය ටිකේ වියදම් වුණු සල්ලි ටික හොයාගන්නකම් කියලා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා ටීවී එකේ රේඩියෝ වල ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දාලා මේ කට්ටිය සෑහෙන්න මුදල් වියදම් කළා. ඉතින් ඒ දේවල් හම්බ කරගන්නත් එපා කියලා ඔන්න දැන් කියනවා. මේ දිනමින පුවත්පතට අද දවසේ දර්ශ කපුගේ අඳින කාටුනේ පිටිපස්සෙන් පාර්ලිමේන්තුවක් පේන්න තියෙනවා. ඔන්න මේ දවස්වල පත්තරවල යන ඒවා ඡන්දෙට පාසල් දින 5ක් නිවාඩු. ඡන්දෙට පාසල් දින 5ක් නිවාඩු කියලා පත්තරේ ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. දේශපාලකතුමෙකුත් කියනවා පරාද වුණු නිසා මාත් තව අවුරුදු 5ක් නිවාඩු බං. පරාද වුණු හින්දා මාත් තව අවුරුදු 5ක් නිවාඩු බං කියලා ඔන්න දැන් ඔහොම කියනවා. මේ පරාද වුණු කට්ටිය මේ දවස්වල හිතන දේවල් පරාද වුණාද නැද්ද කියලා. ඉතින් අද රෑ වෙනකන් ඉන්න වෙනවා බලා ගන්න. ඡන්දෙට පාසල් දින 5ක් නිවාඩු. පරාද වුණු නිසා මාත් තව අවුරුදු 5ක් නිවාඩු කියලා එතුමන්ලා කියනවා. මේ අද දවසේ දිනමින පුවත්පතට අඳින තවත් කාටුනයක් ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ. ඔන්න සර් අපේ වැඩේ නම් ඉවරයි. ඉස්සරහටත් අපිව අමතක කරන්නේ නෑ නේද කියලා මේ සාමාන්‍ය මිනිස්සු දේශපාලකතුමන්ලගෙන් අහනවා. ඔන්න සර් අපේ වැඩේ නම් ඉවරයි. ඉස්සරහටත් අපිව අමතක කරන්නේ නෑ නේද කියලා අහනකොට දේශපාලකතුමා කියනවා බොරු නම් තව අවුරුදු 5කින් බලපන්. එදාටත් අපි උඹලා ළඟම තමයි බං. ආයිත් ඉතින් අපේ ළඟට එන්නේ තවත් අවුරුදු 5කින් කියලා අපි හැමදෙනෙක්ම දන්නවා. එහෙම වෙන්න එපා කියලා තමයි අපි දේශපාලකතුමන්ලට කියන්නේ. ජනතාවත් එක්ක ඉන්න, ජනතාවගේ මතය නියෝජනය කරන්න, ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකට නුවණ මොලේ හැමදේම පහළ වෙන්න කියලත් අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ජනතාව විදිහට අපේ ඉල්ලීම තමයි ඒක. ওই විදිහට අද දවසේ උදේ පත්තර වැඩසටහන අවසන් කරන්න අපි සූදානම්. අද දවස පුරාම ITN අපිත් එක්ක එකතුලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම විශේෂ සාකච්ඡාවක සූදානම්. අපි සූදානම් සාකච්ඡාව සමගින් ඔබව නැවතත් මුණ ගැහෙන්න. මේ විදිහට උදේ පත්තර අවසන් කරන්න අපි සූදානම් වෙන්නේ. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.